උසස් පෙළ තර්ක ශාස්ත්‍ර හා විද්‍යාත්මක ක්‍රමය පාඩම් මාලාවට යටත්ව සමාජ විද්‍යා විධික්‍රම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේට පෙර අවස්ථා දෙකකදී සමාජ විද්‍යාවන්හි විධික්‍රමයන් අදාළ කරුණු සාකච්ඡා කෙරුණා. මුල් අවස්ථාවේදී සමාජ විද්‍යාවන්හි වාස්තවික බව, නොයසේනම් සමාජ විද්‍යාවේ විද්‍යාත්මක බව පිළිබඳව සාකච්ඡා කළා. දෙවන අවස්ථාවේදී සමාජ විද්‍යාවන්හි භාවිතා වන පරීක්ෂණ ක්‍රම පිළිබඳව සාකච්ඡා කෙරුණා. සමාජ විද්‍යාවන්හි යෙදෙන ප්‍රධාන නිරීක්ෂණ ක්‍රමයන් ලෙස සැලකෙන ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ සාකච්ඡා ක්‍රමය සහ සහභාගී නිරීක්ෂණය වැනි කරුණු මේට පෙර අප සාකච්ඡා කළා. අද දවසේ තවදුරටත් සමාජ විද්‍යාවෙන් යෙදෙන නිරීක්ෂණ ක්‍රමයන් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මුලින්ම ප්‍රත්‍යේක පරීක්ෂණ ක්‍රමය. ප්‍රත්‍යේක පරීක්ෂණ ක්‍රමය පරීක්ෂණය යටතේ සාකච්ඡා කරනවා. සමාජ විද්‍යාවන් සඳහා වඩාත් විශේෂිත පරීක්ෂණ ක්‍රමයක් නිසා අප සමාජ විද්‍යා නිරීක්ෂණ ක්‍රමය යටතේ ප්‍රත්‍යේක පරීක්ෂණය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රත්‍යේක පරීක්ෂණය යම් සිද්ධියකට අදාළව, ප්‍රපංචයකට අදාළව එහි අතීතය වර්තමානය ප්‍රත්‍යේකයක් වශයෙන් ගෙන කරන පරීක්ෂණය. ප්‍රත්‍යේක පරීක්ෂණ නිර්වචනයේදී අප බලාපොරොත්තු වෙනවා යම් සිද්ධියක අතීතයේ වර්තමානයේ ප්‍රත්‍යේකයක් වශයෙන් ගෙන සිදු කරන පරීක්ෂණය ලෙස. වඩා ගැඹුරින් සහ සංකීර්ණ ලෙස අධ්‍යයනය කරන්නා වූ ක්‍රමයක් ලෙසද ප්‍රත්‍යේක පරීක්ෂණය සැලකිලිට භාජනය වෙනවා. ප්‍රත්‍යේක පරීක්ෂණය පිළිබඳව අප බොහෝ අවස්ථාවලදී සැලකිලිට ගන්නා උදාහරණයක් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු පිළිබඳව කරන පරීක්ෂණය. රෝගියෙකුගේ අතීතය වර්තමානය හදාරමින් රෝගය පිළිබඳව විනිශ්චය කිරීම. මේ හැරුණු විට සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අදාළ ලෙස ප්‍රත්‍යේක පරීක්ෂණය යෙදීම පිළිබඳව අප තවදුරටත් තේරුම් ගත යුතුයි. මනෝචිකිත්සකයෙකු, මනෝ විද්‍යාඥයෙකු මානසික රෝගියෙකු පිළිබඳව සිදු කරන අධ්‍යයනය. මානසික රෝගියෙකුගේ චර්යාවන් පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී ප්‍රත්‍යේක පරීක්ෂණය වඩා යෝග්‍ය වූ පරීක්ෂණ ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙහිදී මානසික රෝගියෙක් පිළිබඳව සිදු කරන පරීක්ෂණය තුළ ස්වාභාවික ලක්ෂණ මෙන්ම සමාජමය ලක්ෂණ දැක්ගත හැකියි. සමාජ විද්‍යාත්මක හැදෑරීමකදී සමාජමය ලක්ෂණ වශයෙන් හැදෑරීමකදී එම පුද්ගලයාගේ රෝගියාගේ වර්තමාන චර්යාමය ලක්ෂණ, අතීතය හා බැඳුණු චර්යාමය ලක්ෂණ අධ්‍යයනය කළ යුතුයි. යමෙකු මානසික රෝගයකට යොමු වීම දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වෙනවා. මේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ පුද්ගලයාගේ චර්යාවන් පිළිබඳව හැදෑරීමක් කිරීමට සිදු වෙනවා. තවත් අතකින් එම මානසික රෝගියාගේ සමාජ පරිසරය පිළිබඳව පුළුල් අධ්‍යයනයක් කිරීමට සිදු වෙනවා. වගේම රෝගියාගේ පවුල් පසුබිම වැනි කරුණු පුළුල් අධ්‍යයනය කළ යුතුයි. මානසික රෝගියෙක් හඳුනා ගැනීම ඉතා දීර්ඝ කාලීන පරීක්ෂණ ක්‍රියාවලියක දීර්ඝ අධ්‍යයනයක ප්‍රතිඵලයක්. එවැනි අවස්ථාවක් සඳහා වඩා යෝග්‍ය පරීක්ෂණ ක්‍රමයක් ලෙස ප්‍රත්‍යේක පරීක්ෂණය සලකන්න පුළුවන්. තවදුරටත් අපරාධකරුවෙකු පිළිබඳව සිදු කරන හැදෑරීමකදී අපරාධකරුවන්ගේ
වර්තමාන චර්යාමය ලක්ෂණ, ඔවුන් අපරාධකරුවන් වීමට බලපෑ අතීතය හා බැඳුණු කරුණු පිළිබඳව සිදු කරන පුළුල් ගවේෂණයක් තුළින් අපරාධකරුවාගේ ස්වභාවය හඳුනාගත හැකියි. මෙවැනි අවස්ථාවන් සඳහා වඩා යෝග්‍යතම පරීක්ෂණ ක්‍රමයක් ලෙස ප්‍රත්‍යේක පරීක්ෂණය සැලකිය හැකියි. ප්‍රත්‍යේක පරීක්ෂණය විද්‍යාවන්හි ඉතිහාසයද සැලකිලට ගැනීමේදී භාවිතා වූ ප්‍රකට අවස්ථා. විශේෂයෙන්ම බටහිර මනෝවිද්‍යාවේ පියා ලෙස සැලකෙන මනෝවිශ්ලේෂණවාදී හඳුන්වා දුන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් රෝගීන් පිළිබඳව සිදු කළ අධ්‍යයනයන්හිදී හැදෑරීම්වලදී ඔහු ප්‍රත්‍යේක පරීක්ෂණය භාවිතා කළා. රෝගීන්ගේ අතීත ලක්ෂණ, වර්තමාන ලක්ෂණ පිළිබඳව පුළුල් ගවේෂණයන් තුළින් මානසික රෝගීන්ගේ ස්වභාවයන් පිළිබඳව ෆ්‍රොයිඩ් විසින් කළ අධ්‍යයනයන් පිළිබඳව සඳහන් වෙනවා. ඒත් එක්කම ජීන් පියාජේ නම් මනෝවිද්‍යාඥයා ළමුන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ප්‍රත්‍යේක පරීක්ෂණ ක්‍රමය භාවිතා කරනවා. මේ අනුව සමාජ විද්‍යාත්මක හැදෑරීම්වලදී ප්‍රත්‍යේක පරීක්ෂණය පුළුල් උපයෝගීතාවයෙන් යුක්ත වූ පරීක්ෂණ ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. ප්‍රත්‍යේක පරීක්ෂණය තුළ පවතින සුවිශේෂ වාසි ලෙස මේ ඉතාමත් ගැඹුරින් කරන අධ්‍යයනයක්. ඉතා පුළුල් කරන හැදෑරීම් තුළින් පුද්ගලයන්ගේ ස්වභාවයන් හඳුනා ගැනීම සඳහා යෝග්‍යතම පරීක්ෂණ ක්‍රමයක් ලෙස මේ සැලකෙනවා. අනෙක් අතර ප්‍රායෝගික වශයෙන් ප්‍රත්‍යේක පරීක්ෂණයේදී යම් ගැටලු සහගත තත්ත්වයන්ද මතුවෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ සිදු පරීක්ෂණය සිදු කිරීමට දීර්ඝ කාලයක් ගත වීම තුළින් ඇතැම් ප්‍රායෝගික ගැටලු මතුවිය හැකියි. පුද්ගලයන් පිළිබඳව සිදු කරන අධ්‍යයනයේදී ආත්මීය බලපෑම් වැනි කරුණු බොහෝ විට ඇතිවිය හැකියි. තවත් ආකාරයකින් පුද්ගලයන් පිළිබඳව සිදු කරන අධ්‍යයනයන් පුළුල් සාමාන්‍යකරණයන් ලෙස සමාජයේ පොදු සාමාන්‍යකරණ ලෙස භාවිතා කිරීමේ නොහැකියාවත් ප්‍රත්‍යේක පරීක්ෂණයකදී මතුවන ගැටලු සහගත තත්ත්වයක් ලෙස හඳුනාගත හැකියි. අනතුරුව සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ ක්‍රම යටතේ පාලිත කණ්ඩායම් ක්‍රමය විශේෂයෙන් සැලකිලි ගත යුතුයි. පාලිත කණ්ඩායම් ක්‍රමයේ පරීක්ෂණ ක්‍රමයක් ලෙස ස්වාභාවික විද්‍යාවන්ට අදාළව අප අධ්‍යයනය කරනවා. එමින්ම ස්වාභාවික විද්‍යාවන්ට පමණක් නොව සමාජ විද්‍යා ක්ෂේත්‍රයටද අදාළ වන පරීක්ෂණ ක්‍රමයක් වෙනවා පාලිත කණ්ඩායම් ක්‍රමය. මෙහිදී අපේ අවධානය යොමු වෙන්නේ සමාජ විද්‍යා ක්ෂේත්‍රයට අදාළව පාලිත කණ්ඩායම් ක්‍රමය භාවිතා වන්නේ කෙසේද කියන එක. විභාගයේදී පාලිත කණ්ඩායම් ක්‍රමයට අදාළව මුහුණ දෙන ප්‍රශ්නයකදී විශේෂයෙන්ම සැලකිලිට ගත යුතුයි ඒ ස්වාභාවික විද්‍යාවන්ට අදාළවද නොයසේනම් සමාජ විද්‍යාවන්ට අදාළවද ප්‍රශ්න යොමු වෙන්නේ කියන එක. මේට පෙර පාලිත කණ්ඩායම් ක්‍රමය පිළිබඳව යොමු ප්‍රශ්නයක් සැලකිලිට ගතහොත් පාලිත කණ්ඩායම් ක්‍රමය යනු කුමක්ද? උදාහරණයෙන් පැහැදිලි කරන්න. කුමන හෝ සමාජ විද්‍යාවක් තුළ භාවිතා වී තිබේද සාකච්ඡා කරන්න කියලා. අනේ එතනදී පාලිත කණ්ඩායම් ක්‍රමයේ පොදුවේ පරීක්ෂණ ක්‍රමයක් ලෙස සාකච්ඡා කිරීමේදී ඒට දෙන නිර්වචනය කිසියම් ප්‍රපංචයකට අදාළව තෝරා ගන්නා වස්තුන් සමූහයක් සසම්භාව්‍ය ලෙස කණ්ඩායම් දෙකකට බෙදා එයින් එක් කණ්ඩායම කර්මයන් භාජනය කොට අනෙක් කණ්ඩායම කර්මයන් භාජනය නොකොට සිදු කරන පරීක්ෂණය ලෙස. ඒතර අවම වශයෙන් පාලිත කණ්ඩායම් ක්‍රමය තුළදී පරීක්ෂණ පාත්‍රයන් දෙවර්ගයක් කණ්ඩායම් දෙකක් තියෙනවා. පාත්‍රයන් කණ්ඩායම් දෙකක්. අවම වශයෙන් ඊට ඇතම් පරීක්ෂණයන්දී කණ්ඩායම් ගන්න වැඩි වීමටත් පුළුවන්. මේකදී එක් කණ්ඩායමක් කර්මයන් භාජනය කරන අතර අනෙක් කණ්ඩායම කර්මයන් භාජනය නොකිරීම සිදු වෙනවා. ස්වාභාවික විද්‍යා ක්ෂේත්‍රයේ මේට ප්‍රකටම උදාහරණයක් අපි දෙනවා. ලුයි පාස්ය ජලබීතික රෝගයෙන් එන්නත සොයාගත් අවස්ථාවේ එම ඉන්නදේ සාර්ථකත්වය මැන ගැනීම සඳහා බල්ලන් 4 දෙනෙක් යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණයක් පිළිබඳව
කියවෙනවා. ඒ ස්වාභාවික විද්‍යාවන් අදාළ පරීක්ෂණ ක්‍රමයක් ඒ ජීව විද්‍යාව හා බෙදෙන පරීක්ෂණ ක්‍රමය ස්වාභාවික විද්‍යාවන් පාලිත කණ්ඩායම් ක්‍රමයේ යෙදෙන අවස්ථාව. නමුත් සමාජ විද්‍යා ක්ෂේත්‍රය තුළ පාලිත කණ්ඩායම් ක්‍රමයේ භාවිතය ගැන ඇහුවොත් ඒ සඳහා සුවිශේෂ උදාහරණයක් මෙහිදී මම ඉදිරිපත් කරනවා. මනෝවිද්‍යා ක්ෂේත්‍රයේදී සිහින දැකීම පිළිබඳව මනෝවිද්‍යාඥයන් පුළුල් ගවේෂණ කරලා තියෙනවා. සිහින පිළිබඳව අධ්‍යයනය කරන ලද ඩේමන්ට් නම් මනෝවිද්‍යාඥයා විසින් පාලිත කණ්ඩායම් ක්‍රමය භාවිතා කරන ලද අවස්ථාවක් පිළිබඳව කියවෙනවා. ඔහු සිහින දැකීම පිළිබඳව කළ පරීක්ෂණය සඳහා නේවාසිකාගාරයක ළමුන් පිරිසක් තෝරගන්නවා. එම ළමුන් කණ්ඩායම් දෙකකට බෙදෙනවා. එක් කණ්ඩායමකට නින්දේදී බාධා ඇති කරනවා. අනෙක් කණ්ඩායමට බාධාවකින් තොරව කිසිදු බාධාවකින් තොරව නිදා ගැනීමට සලස්වනවා. අනතුරුව පසුදින ඔවුන් සිහින දුටු ආකාරය සටහන් කරගන්නවා. මෙම අධ්‍යයනයේ ප්‍රතිඵලයක් වශයෙන් ඩේමන්ට් ඉදිරිපත් කරනවා වැඩි වශයෙන් සිහින දුටුවේ නින්දේදී බාධා පැමිණි කණ්ඩායම. වැඩි වශයෙන් සිහින දකින්නේ නින්දේදී බාධා ඇති වෙන කණ්ඩායම. මෙහිදී භාවිතා කරන ලද ක්‍රමය පාලිත කණ්ඩායම් ක්‍රම ලෙස සැලකිය හැකියි. ඒ සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ පාලිත කණ්ඩායම් ක්‍රමේ භාවිතා වූ අවස්ථාවක් ලෙස සැලකෙනවා. නමුත් මෙතනදී තවත් ප්‍රායෝගික ගැටලුවක් පිළිබඳව අධ්‍යයනය අපේ අවධානය යොමු කරන්න ඕන. පාලිත කණ්ඩායම් ක්‍රමය වඩා පහසුවෙන් ස්වාභාවික විද්‍යාව තුලත් යෙදෙනවා, සමාජ විද්‍යාව තුලත් යෙදෙනවා. නමුත් වඩා පහසුවෙන් භාවිතා වෙන්නේ මොන ක්ෂේත්‍රයේද? පාලිත කණ්ඩායම් ක්‍රමය සමාජ විද්‍යාවන්ට වඩා ස්වාභාවික විද්‍යාවට සුසු පරීක්ෂණ ක්‍රමයකි. ඔබේ අදහස් දක්වන්න කියලා ප්‍රශ්නයක් එවැනි ප්‍රශ්න කීප අවස්ථාවකදීම මෙයට පෙර යොමු වී තියෙනවා. මෙහිදී ස්වාභාවික විද්‍යාවඥයන්ට පාලිත කණ්ඩායම් ක්‍රමය පහසුවෙන් භාවිතා කළ හැකියි. හේතුව ස්වාභාවික වස්තුන් අවශ්‍ය ලෙස පාලනයක් කරන්න, අවශ්‍ය ලෙස හසුරුවා ගැනීමේ ප්‍රායෝගික පහසුකම් පවතින නිසා. උදාහරණ වශයෙන් ලුයි පාස්සේ විසින් ජල බීතිකා රෝග එන්නත පරීක්ෂණයේදී ගත් ක්‍රියාමාර්ගය. ඔහු සොනකයන් සිව් දෙනෙක් තොරන දෙදෙනෙක් එන්නත් කළා. 4 දෙනාගේ මොළයට වෛරස් ඇතුල් කරා. දෙදෙනා කූඩු දෙකක දැම්මා. මෙවැනි පරීක්ෂණ ක්‍රියාවලියක් සත්තුන් බලලා අවශ්‍ය ලෙස හසුරුවාගත හැකියි. පරීක්ෂණ ඒවා පිළිබඳව හැඟීමක් දැනීමක් නැති සතුන් හසුරුවාගත හැකියි. නමුත් සමාජයේ පුද්ගලයන් පිළිබඳව ඇදහිරීමේදී පුද්ගලයන් එසේ හසුරුවා ගැනීමට කළ හැකිද? හැඟීම් දැනීම් ඇති පුද්ගලයන් අවශ්‍ය ලෙස හසුරුවාගෙන යෑමෙන් ගැටලු සහගතයි. යම් පරීක්ෂණයක් හෝ යම් දෙයක් පිළිබඳව හැඟීමක් ඕනට ඇති වේ හැකියි. එවැනි අවස්ථාවලදී පුද්ගලයන් චර්යා ආරෝපණය වැනි අවස්ථාන් යොමු විය හැකියි. ඩේමන්ගේ පරීක්ෂණය සිදුවන අවස්ථාවකදී ඇතැම් විට මෙවැනි පරීක්ෂණ ක්‍රියාවලියක් වෙන දෙයක් පිළිබඳව යම් දෙයක් සිදුවන බවට අවබෝධයක් දැනීමක් එම ළමුන්ට ලැබුණා නම් ඔවුන් චර්යා ආරෝපණය කරගන්න පුළුවන්. මෙවැනි තත්ත්වයන් තුළදී පාලිත කණ්ඩායම් ක්‍රමය සමාජ විද්‍යාඥයෙකුට භාවිතයේදී යම් යම් ප්‍රායෝගික දුෂ්කරතාවයන් ගැටලු සහගතයන් ඇති කරන බව හරිය පැහැදිලි. අනෙක් අතට තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඒවා කෙතෙක් දුරට සත්‍ය වශයෙන් සමාජ පුද්ගලයන් එළිදරව් කරයිද, ඒවා ඉදිරිපත් කරයිද වගේ අතිරේක ගැටලු රසක් මතුවෙනවා. මේ නිසා පාලිත කණ්ඩායම් ක්‍රමය සමාජීය විද්‍යාවන් වඩා පහසුවෙන් ස්වාභාවික විද්‍යාවන් තුළ යොදාගත හැකි බවත් අපි අවධාරණය කරනවා. අනතුරුව අපේ අවධානයට යොමු වෙනවා සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ භාවිතා වෙන තවත් පරීක්ෂණ ක්‍රමයක් කැනීම් ක්‍රමය. කැනීම් ක්‍රමය. මේ කැනීම් ක්‍රමය පිළිබඳව අප කතා කිරීමේදී අපේ වැඩි අවධානය යොමු වෙන ක්ෂේත්‍රයන් පවතිනවා. විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන්
මේ කැනීම් ක්‍රමය කියන වචනයත් එක්කම මතකයට එන සමාජ විද්‍යාවන් පුරා විද්‍යාවන් විවිධ මාධ්‍ය ඔස්සේ පුරා විද්‍යාඥයන් විසින් කරන කැනීම් පිළිබඳව තොරතුරු දැක ගන්න පුළුවන් වෙනවා. පුරා විද්‍යාඥයෙකු විසින් අතීතයේ පුරාණ මිනිසාගේ නිර්මාණාත්මක ක්‍රියාකාරීත්වයන් පිළිබඳව හැදෑරීම් කරනවා. පුරාණ මිනිසා විසින් නිර්මාණය කරන ලද විවිධ නගර ගොඩනැගිලි ආගමික සුවිශේෂ ආගමික ස්ථාන මේ වගේ විවිධ වූ ක්ෂේත්‍රයන් දේවල් පිළිබඳව පුරා විද්‍යාඥයන්ගේ අධ්‍යයනය යොමු වෙන බව අපි දන්නවා. එතනදී පුරා විද්‍යාඥයාට කැනීම් ක්‍රමේ භාවිත කිරීමට සිදුවෙන්නේ මක් නිසාද? පුරාණ ශිෂ්ටාචාරයන් බොහෝ විට ජලාශ්‍රිත ශිෂ්ටාචාරයන්. ගංගා නිම්නසල ශිෂ්ටාචාරයන් නගර ගොඩනැගිලි. දීර්ඝ කාලයක් ගත වන විට මේ ශිෂ්ටාචාරය මේවා බිඳ වැටිලා විනාශ වූ තත්ත්වයක් තුළදී මිනිසුන් විසින් මේ ප්‍රදේශ අතහැර දැමීම වගේ කාරණා. වනාන්තර බවට පත්වීම මේ ප්‍රදේශ මේ වගේ තත්ත්වයන් තුළදී බොහෝ පෞරාණික නිර්මාණයන් මේ පොළොවට යටවීම සිද්ධ වෙනවා. එවැනි දේ යලි පොළොවෙන් වැසී ඇති දේ යලි මතු කර ගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණ ක්‍රමයක් ලෙස කැනීම් ක්‍රමය හඳුනාගත හැකියි. විශේෂයෙන්ම ලෝකයේ දැනට පෞරාණික ශිෂ්ටාචාරයන් පෞරාණික සભ્યත්වයන්ට අදාළ බොහෝ දේ කැනීම් මගින් මතු කර බවත් පැහැදිලියි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉන්දියාවේ ඉන්දු ගංගාව අසල පැවති මහජෝදාරෝ හරප්පා නගර ආශ්‍රිතව ගොඩනැගුණු ශිෂ්ටාචාරය. වසර දහස් ගණනක් පැරණි මේ ශිෂ්ටාචාරයට අදාළ නගරයන් මතු කර ගැනීම විවිධ ගොඩනැගිලි මතු කර ගැනීම ඒ ශිෂ්ටාචාරය හා බැඳුණු බොහෝ ලක්ෂණ හඳුනා ගැනීම කැනීම් මගින් සිදු වුණා. එමෙන්ම තවත් පෞරාණික ශිෂ්ටාචාරයන් වූ මෙසොපොතේමියාව, සුමේරියා, බැබිලෝනියාව ආදී ශිෂ්ටාචාර තව බොහෝමයක් තියෙනවා. ඒ හැම ශිෂ්ටාචාරයක් හා බැඳුණු පෞරාණික වස්තුන් විවිධ දේ මතු කර ගැනීම කැනීම් ආශ්‍රිතව සිදු වුණා. දැන් ලංකාව පැත්තෙන් සැලකිලි ගත්තොත් ලංකාවේ පෞරාණික නගර අනුරාධපුරය, පොළොන්නරුව වැනි නගර ආශ්‍රිතව මෑත කාලයේ සිදුවන කැනීම් ඇසුරෙන් ඉතිහාසයේ හා බැඳුණු අතීතය හා බැඳුණු බොහෝ පෞරාණික දේවල් සොයා ගැනීමට හැකි වුණා. මේ අනුව පුරාවිද්‍යාත්මක හැදෑරීම් වලදී කැනීම් අතිශයින්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම ඉතිහාසඥයන්ට තමාගේ නිගමනයන් කරා එළඹීමට සාක්ෂි සොයා ගැනීමේදී කැනීම් මගින් සොයාගත් කරුණු දේවල් බොහෝ සෙයින්ම උදව් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඓතිහාසික කරුණු සනාථ කර ගැනීමේදී කැනීම් වලින් ලබා ගන්නා දේවල් උදව් කර ගැනීමට හැකියාව ලැබෙනවා. පුරා විද්‍යාව ඉතිහාසය හැරුණු විට මානව විද්‍යාව වැනි ක්ෂේත්‍ර තුළ පවා කැනීම අවශ්‍ය. මානව විද්‍යාවේදී පුරාණ මානවයන් පිළිබඳ කරන හැදෑරීමේදී මේ මානවයන් පිළිබඳ තොරතුරු, මානවයන් විසිරී සිටින ප්‍රදේශ මේ වගේ දේ කාරණා පිළිබඳ මානව විද්‍යාඥයන් විසින් කරන හැදෑරීම සඳහාද කැනීම් වල අවශ්‍යතාවය මතුවෙනවා. කැනීම් භාවිතයේදී සැලකිලිට ගත යුතු කරුණු කිහිපයක්. කැනීම් කළ යුතු ප්‍රදේශය නිශ්චිත වශයෙන් තීරණය කිරීම. ඉතිහාසය බැඳුණු විවිධ ප්‍රදේශ හඳුනාගෙන කැනීම් කළ යුතු ප්‍රදේශය නිශ්චිත වශයෙන් තීරණය කිරීම. කැනීමෙන් ලබාගත් පුරාවස්තු සංරක්ෂණය කිරීම. වෙනත් පුරාවස්තුන් හානි නොවනසේ කැනීම් සිදු කිරීම. කැනීම් සිදු කරන අවස්ථාවල ලබා ගන්න විවිධ දේ විවිධ වස්තුන් සොයා ගන්නවා.
සියල්ල පිළිබඳව වාර්තා තබා ගැනීම. පෞරාණික දේවල කාලය නිර්ණය කිරීම සඳහා විද්‍යාත්මක රසායනික ක්‍රමයන් භාවිතා කිරීම. මෙවැනි කරුණු සැලකට ගත යුතුයි. ඒත් එක්කම මේ කැනීම හා බැඳුණු ඉතාම සුවිශේෂ දෙයක්. පෞරාණික දේවල කාලය නිර්ණය කිරීම කියන කාරණේදී. ඉතාමත්ම අවධානය ලක් වුණ දෙයක් ඔබ වටහා ගත යුතුයි. කාබන් 14 ක්‍රමය. පෞරාණික දේවල නැත්නම් විවිධ දේවල කාලය නිශ්චය කිරීමේ ක්‍රමයක්. දැන් කැනීම මගින් යම් පුරාවස්තුන් ලැබුණ විට ඒවා සියවස් 5ක් නැත්නම් 10ක් ඔය ආදි වශයෙන් මේ කාලය පිළිබඳව යම් නිශ්චය කිරීමක් කරනවා. මේ කාලය නිශ්චය කිරීම සඳහා භාවිතා කරන්නා වූ රසායනික ක්‍රමයක් ලෙස කාබන් 14 ක්‍රමය හැඳින්වෙනවා. මේ නිසා කාබන් 14 ක්‍රමය භාවිතා කිරීම තුළින් පුරාවිද්‍යාඥයන් විසින් ලබා ගන්නා වල නිගමන වඩාත් වාස්තවික බවක් ඇති වෙනවා. විශේෂයෙන්ම ස්වාභාවික විද්‍යාවන් හා බැඳුණු පුළුල් ශිල්පීය ක්‍රම යොදා ගන්නවා. භූගර්භ විද්‍යාව හා බැඳුණු දේවල් යොදා ගන්නවා. පසේ සංයුති ආදී පෞරාණික පසේ සංයුති ආදී නිශ්චය කිරීමේදී භූගර්භ විද්‍යාඥයාගේ නිගමනයන් සොයා ගැනීම උදව් කරගන්නවා. මේ විදිහට විශේෂයෙන්ම ස්වාභාවික විද්‍යාවන්හි ශිල්ප ක්‍රමයන් පවා උදව් කරගන්නා ක්‍රමයක් ලෙස කැනීම් ක්‍රමය හැඳින්විය හැකියි. විශේෂයෙන්ම පුරා විද්‍යාවේ මානව විද්‍යාවෙන්හි කාලය නිර්ණය කිරීමට කාබන් 14 ක්‍රමය හැරුණ විට තවත් පුළුල් වූ රසායනික ක්‍රමයන් භාවිතා වෙනවා. තාප සංදිප්තතා ක්‍රමය, ඇමයිනෝ අම්ල රශ්මිකරණය, මැග්නටිසම් ක්‍රමය, මැටි ලවණ ලෝකඩ සම්බන්ධයෙන් නිගමනයන් ලබා ගැනීම සඳහා භාවිතා කරන ක්‍රම. මෙන්න මේ වගේ පුළුල් වූ රසායනික ක්‍රමයන් ඔස්සේ නිගමනයන් කරා එළඹීම කැනීම් ක්‍රමය තුළින් බැඳෙන නිසා කැනීම් ක්‍රමය වඩා විද්‍යාත්මක වූ පරීක්ෂණ ක්‍රමයක් ලෙස අවධානයට ලක් වී තියෙනවා. සමාජ විද්‍යාවන්හි යෙදෙන නිරීක්ෂණ ක්‍රමයන් යටතේ අනතුරුව අපේ අවධානය යොමු වෙන ක්‍රමයක් ක්ෂේත්‍ර සමීක්ෂණ ක්‍රමය. ක්ෂේත්‍ර සමීක්ෂණ ක්‍රමය. විශේෂයෙන්ම මේ සමාජ විද්‍යාවන් තුළ මෑත කාලීනව බහුල වශයෙන් යොදා ගන්නවා මේ වගේ අධ්‍යයන ක්‍රමයන්. කිසියම් ක්ෂේත්‍රයකට අදාළව ඒ සුවිශේෂ ලක්ෂණයන් අදාළව නිර්මාණය කර ගන්නා පරීක්ෂණ ක්‍රියාවලියක් ක්ෂේත්‍ර සමීක්ෂණ ක්‍රමය ලෙස හැඳින්වෙනවා. උදාහරණයක් වශයෙන් කොළඹ නගරයේ කුණු කසල කළමනාකරණය කිරීම පිළිබඳව ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කළ හැකියි. විශේෂයෙන්ම මේ වන විට නගරාශ්‍රිතව ඉතා ප්‍රබල ප්‍රශ්නයක් මේ කුණු කසල කළමනාකරණය. ඒ නිසා අපි දන්නවා විවිධ වූ ගැටලු මතුවෙන සමාජ හා බැඳුණු අතිශයින්ම සංකීර්ණ ක්‍රියාවලියක් මේ කුණු කසල කළමනාකරණය. ඒ නිසා ප්‍රධාන නගරයක් ලෙස කොළඹ නගරය ගත්තොත් කොළඹ නගරයේ කුණු කසල කළමනාකරණය පිළිබඳ ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කළ හැකියි. එවැනි ක්ෂේත්‍ර සමීක්ෂණයක් සිදු කිරීමේදී අවධානයට ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒක පරීක්ෂණ ගැළපෙන පරිදි ගැටලුව ගැන සලකා සුදුසු සංග්‍රහණයකින් සාධාරණ නීතියක් තෝරගන්න. සාධාරණ නියතියක්. විශේෂම අපි දන්නවා සමාජ විද්‍යාත්මක පරීක්ෂණයන්හිදී නියදින්න අවශ්‍යයි. නියතියක් බවට පත්වන්නේ කුමක්ද? සංග්‍රහණයක ලක්ෂණයන් නියෝජන ලෙස තෝරා ගන්නා වස්තුන් කොට්ටාසයක්. සංග්‍රහණයක ලක්ෂණ නියෝජන ලෙස තෝරා ගන්නා වස්තුන් කොට්ටාසයක් නියතියක් ලෙස හැඳින්වෙනවා. කොළඹ නගරයේ ආශ්‍රිතව හැදෑරීම් කිරීමේදී කොළඹ නගරය තුළ ජීවත් වන සියලුම ජනතාව සංග්‍රහණයට බවට පත් වෙනවා. නමුත් ඒ සියලු ජනතාව අදාළ කරගෙන
හැදෑරීම කරන්නට අධ්‍යයනය කිරීමට අපහසු බැවින් එයින් යම් පිරිසක් තෝරගන්නවා ඒ නියදිය බවට පත් වෙනවා. ඒතර ක්ෂේත්‍ර සමීක්ෂණයේ පළවෙනි පියවර බවට පත් වෙන්නේ එවැනි නියදියක් තෝරා ගැනීම. දෙවනු එම සමීක්ෂණයෙන් සඳහා භාවිතා කළ හැකි නිරීක්ෂණ ක්‍රමයන් තීරණය කිරීම. විශේෂයෙන් මෙවැනි සමාජ විද්‍යාත්මක අධ්‍යයනයකදී ප්‍රශ්නමාලා ක්‍රමය, සම්මුඛ පරීක්ෂණ ක්‍රමය, සහභාගී නිරීක්ෂණය වැනි ක්‍රමයන් භාවිතා කරන්න පුළුවන්. ප්‍රශ්නමාලාවන් එයට අදාළ ලෙස සැකසීම, සම්මුඛ පරීක්ෂණය සඳහා පුද්ගලයන් තෝරා ගැනීම වැනි ක්‍රියාවලීන්. ඒ වගේම සහභාගී නිරීක්ෂණ ක්‍රියාවලියක් තුළින් නිරීක්ෂකයා එම සමාජය තුළම ජීවත් වෙමින් අදාළ නිරීක්ෂණයන් සිදු කිරීම වැනි ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම. දෙවනුව යම් පරීක්ෂණයක් වරින් වර සිදු කරන්න. මොකද එක් අවස්ථාවකදී කරන පරීක්ෂණ ලැබෙන නිගමනය තුළින් එය සත්‍ය වූම දත්තද ලෙස සලකන්න බෑ. ඒ නිසා මෙවැනි අධ්‍යයනයකදී ක්ෂේත්‍ර සමීක්ෂණ ක්‍රියාවලියකදී පරීක්ෂණ ක්‍රියාවලියට අදාළ දේ යලි යලි සිද්ධ කරමින් නිගමනයන් තහවුරු කර ගැනීම, දත්තයන් තහවුරු කර ගැනීම අවශ්‍ය වෙනවා. සිව්වෙනුව පරීක්ෂණය සඳහා කාල රාමුවක් අවශ්‍ය වෙනවා. යම් නිශ්චිත කාලයක් නිගමනය කරගන්න මෙන්න මේ කාලය තුලදී මේ පරීක්ෂණ ක්‍රියාවට අදාළ වන මෙවැනි කරුණු භාවිතා කරනවා. නියදීන් සකස් කිරීම, විවිධ වූ පරීක්ෂණ නිරීක්ෂණ ක්‍රමයන් භාවිතා කිරීම, ඒවා සිදු කරන කාලය පිළිබඳව අවසානයේදී දත්ත විශ්ලේෂණය කරලා නිගමනයන් කරා එළඹීමට අදාළව පරීක්ෂණ කාල රාමුවක් සකස් කර ගැනීම අවශ්‍යයි. අවසානයේදී මෙතෙක් ලබාගත් නැත්නම් හතරවෙනි පස්වෙනි කාරණය. මෙතෙක් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කරලා සංශ්ලේෂණය කරලා අවසාන නිගමනයන් කරා එළඹෙනවා. ඒතර ක්ෂේත්‍ර සමීක්ෂණයක් භාවිතා කිරීමේදී මෙන්න මේ වගේ ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම අවශ්‍යයි. සමාජ විද්‍යාත්මක නිරීක්ෂණ ක්‍රමයන් යටතේ තවදුරටත් අපි අවධානය යොමු කරනවා අන්තරාවලෝකනය. අන්තරාවලෝකනය මනෝවිද්‍යාව හා බැඳුණු පරීක්ෂණ ක්‍රමයක්. විශේෂයෙන්ම මනෝවිද්‍යාව ස්වභාවික විද්‍යාවක් වෙම සමාජ විද්‍යාවක් ලෙස සැලකෙනවා. මනෝවිද්‍යාව ආරම්භ වෙලා ඒ වර්ධනය සමාජ විද්‍යාත්මක පදනමකින් සිද්ධ වෙලා තියෙන්නේ. එනම් මනෝවිද්‍යාව ආරම්භ වෙන කාලයේ සිට භාවිතා කරන ලද පරීක්ෂණ ක්‍රමයක් ලෙස අන්තරාවලෝකනය වැදගත් වෙනවා. අන්තරාවලෝකනය සඳහා අප නිර්වචනය වශයෙන් ඉදිරිපත් කරන්නේ තමාගේ මනස පිළිබඳව තමාම කරන හෙළිදරව්ව. තමාගේ මනස පිළිබඳව තමාම කරන හෙළිදරව්ව. තමාගේ මනස ස්වභාවය තමා විසින්ම අනාවරණය කර ගැනීම වගේ ක්‍රියාවලියක් තමයි ඒතර මේ අන්තරාවලෝකනයද කියලා කියන්නේ. මෙහිදී මෙය මනෝවිද්‍යාව තුල භාවිතා වන තවත් ශිල්පීය ක්‍රමයක් මෝහනය. මෝහනය වැනි ක්‍රමයන් වඩා මේ වෙනස් වෙනවා. මෝහනයකදී සිදුවන්නේ පුද්ගලයා කෘත්‍රිම නින්දකටපත් කරලා ඔහුගේ මානසික ස්වභාවය පිළිබඳ සොයා බැලීම. නමුත් අන්තරාවලෝකනය පුද්ගලයා සාමාන්‍ය ස්වභාවයෙන් සිටියදීම මනස පිළිබඳව කරන හෙළිදරව්වක් ලෙස සැලකෙනවා. නමුත් පරීක්ෂණ ක්‍රමයක් ලෙස අන්තරාවලෝකනය හා බැඳුණු ඉතා ප්‍රබල මතුවන ගැටලුව ආත්මීය භාවය. තමාගේ මනස පිළිබඳව තමාම හෙළිදරව් කිරීම බොහෝ විට අනාවරණය කර ගැනීමේදී තමාගේ පෞද්ගලිකත්වය කියන එක වැදගත් අදාළ වෙනවා. ඒ නිසා ආත්මීය බලපෑමට හසු වන පරීක්ෂණ ක්‍රමයක් ලෙස ගැටලු සාගත ක්‍රමයක් ලෙසත් මේ සැලකෙනවා. කෙසේ වුවද මේ බටහිර මනෝවිද්‍යාඥයන් විසින් මේ හඳුන්වා දී ඇති අන්තරාවලෝකනය බෞද්ධ භාවනා ක්‍රමයට අදාළ කරගත බෞද්ධ භාවනා ක්‍රමය හා ගැළපෙන ක්‍රමයක් ලෙසද සැලකෙනවා. බෞද්ධ භාවනා ක්‍රමයේදී තමාගේ මනස පිළිබඳව තමාම විසින් සොයා බැලීමක් සිද්ධ කරන බවක් කියවෙන්නේ. මෙන්න මේ නිසා ඊට සමාන ක්‍රමයක් වශයෙන්